සාදු 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 ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, අද අප මේ ස්ථානයට රැස් වෙලා සිල්වත් පිරිසක් විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට තම තමන්ගේ ජීවිතවලට යම් ආශිර්වාදයක් එකතු කරගන්නටයි උත්සාහ කරන්නේ. ඔබගේ ජීවිතයේ දියුණු කර ගැනීම පිණිස, එහෙම නැත්නම් ජීවිතයේ තියෙන තැනින් ඉහළට ඔසවා තබා ගැනීම පිණිසයි ඔබ යම් උත්සාහයක් ගන්න. ඒතර අලුතෙන් නිවාස හදනවා, නිවාස වලට අලුතෙන් පදිංචි වෙනවා, බඩු මුට්ටු ගන්නවා, මේ ආදී බොහෝ දේවල් ඔබ ජීවිතයේ තුල කරන්නේ තියෙන තැනින් ඉහළට ජීවිතය ඔසවලා තියාගන්නයි. තියෙනවට වඩා ආලෝකමත් ජීවිතයක් ඇති කරගන්නයි. ඒ වගේ අපි යම් දේවල් ඉගෙන ගන්නවා, රැකියා හොයා ගන්නවා, අලුත් දේවල් ජීවිතේට එකතු කර ගන්නවා. මේ සියල්ල කරන්නේ ජීවිතේ බබලීමක්, ආලෝකයක් ඇති කර ගන්න. නමුත් අපට තේරෙන දෙයක් තමයි බොහෝ දෙනා භෞතිකමය විදිහට අලුත් වෙද්දී ඒ භෞතික සැප සම්පත් වලින් ලැබෙන සැප හෝ ලබන්ට නොහැකි විදිහට ආධ්‍යාත්මික විදිහට පිරිහීමකටපත් වෙනවා. භෞතික පැත්තේ දියුණුවක් ඇති කරගන්නට සමර්ථකම් දක්වන බොහෝ දෙනා ඒ ඇති කරගන්න දියුණුව පවා අන්තිමට එයින් ලබන සතුටත් ලබන්න බැරි මට්ටමට ඇතැම් අයගේ පිරිහීම් ඇති වෙනවා. ඉතින් ඔබ අප උත්සාහ කළ යුත්තේ අන්න ඒ බඳු ස්වභාවයකටපත් නොවි භෞතික වශයෙන් දියුණුවක් ඇති කරගන්න ලැබුණා හෝ නොලැබුණා හෝ තියෙන මට්ටමේ ඉඳලා පීඩා රහිත වූ සිතක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් නම් එයා සාර්ථක කෙනෙක්. අපි කොහොම හරි මහන්සි වෙලා සමහර අය හොඳට ගෙවල් දොරවල් හදා ගන්නවා, යාන වාහන ගන්නවා, රස්සාවල් ගන්නවා, ගොඩාක් ඉහළ සමාජ තත්ත්ව නැති කර ගන්නවා. නමුත් ලෝකෙට නොපෙනුනාට ඇතැම් අය සිතින් පීඩාකාරී ජීවිත ගත කරනවා. ඒ උපදවගත්ත භෞතික දේවල් වල තියෙන සැපවත් ඔවුන්ට භුක්ති විඳින්න නොලැබෙන අවස්ථා ඕන තරම් ලෝකේ තියෙනවා. ඒ නිසා අප උත්සාහ කළ යුතුයි, අප උත්සාහ කරන්න ඕන භෞතික දියුණුව වගේම ආධ්‍යාත්මික දියුණුව සමබර කරගනිමින් දියුණු කරගන්නා පිළිවෙතක් අපි අනුගමනය කරන්න ඕන. ඊළඟට ඔබ තේරුම් ගන්න ඕන භෞතික වශයෙන් ඇති කරගන්න කුමන දියුණුවක් වුණත් යම් වෙලාවක අපට ඒක අහිමි වෙලා යනවා. අපි කලක් තිස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන අය, අපි බුදුරජාණන් වහන්සේ ධර්මයේ නොඅසා සිටියත් සාමාන්‍ය ලෝකයේ ස්වභාවය දැක්කොත් අපට පේනවා භෞතික වශයෙන් තියෙන හැම දෙයක්ම කලින් කලට අහිමි වෙලා යනවා. ඒක මේ ලෝකේ බෞද්ධ වේවා අබෞද්ධ වේවා ලොකු කුඩා උගත් නොඋගත් කොයි කාටත් ප්‍රායෝගිකව දකින්න පුළුවන් සාමාන්‍ය සිද්ධියක්. භෞතික වශයෙන් ඇති වෙන හැම දෙයක්ම නොසිතූ විදිහට නැති වෙලා යනවා. ඇතැම් විට අපි මුළු ජීවිතේ පුරාම හරි හම්බ කරපු හැම දෙයක්ම ඇසිල්ලකින් නැති වෙලා යනවා. ඊළඟට අපේ ඥාති හිත මිතුරු අපට ඊටාම ප්‍රියමනාප අය මොහොතින් අපේව දාලා යනවා. ඉතින් මේ වගේ වෙලාවකදී අපේ වස්තු, අපේ ඥාති හිත මිතුරන් අපට අහිමි වෙද්දී ඒ ඇති වෙන කම්පනය, ඒ ඇති වෙන ශෝකය, ඇති වෙන පීඩාවන් උහුලගන්න ඇතැම් අයට බෑ, අමාරුයි. ඒකට හේතුව තමයි ආධ්‍යාත්මික වශයෙන් නැත්නම් සිතෙහි යම් දියුණුවක් උපදවාගෙන නොතිබීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන කලක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන අය සමර්ථ වෙනවා, දක්ෂ වෙනවා භෞතික දියුණුව ඇති කරගන්නටත්, ඒ වගේම ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්නටත් සමර්ථ වෙනවා. ඉතින් ඔබත් උත්සාහ කළ යුත්තේ අන්නේ බඳු සමබර දියුණුවක් ජීවිතයට එකතු කරගන්න. එහෙම නැත්නම් තනි කකුලෙන් හිටන් ඉන්නා වගේ වැඩි වෙලා රැඳෙන්න බැරි වෙනවා. භෞතික දියුණුව පමණක් තියෙන කෙනාට
වැඩි වෙලා රැඳෙන්න බැරි වෙලා යනවා. මක් නිසාද? ඒවා తాවකාලික අපට ඕන විදිහට පවත්වා ගන්න බැරි දේවල් නිසා. ඒ නිසා අද අපගේ මේ දහම් වැඩසටහන ඔබට සුළු හෝ පණිවිඩයක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා අප කල්පනා කරනවා. ඔබේ ජීවිතයේ සමබර දියුණුවක් ඇති කර ගැනීම පිණිස. මෙතන ඉන්න කොයි කවුරුත් ඊටාම කාර්ය බහුල විවේකයේ අඩු අය. ඒ නිසා ඇතැම් විට ඔබට හිතෙන්න පුළුවන් ආධ්‍යාත්මික දියුණුවක් ඇති කර ගැනීම අපට ඉතා දුෂ්කරයි. ආධ්‍යාත්මික දියුණුවක් කිව්වම එක පාට හිතෙන්නේ භාවනා කරන්න, ගොඩාක් කල් භාවනා කරන්න. ඒ වගේ දේවල් ගැන තමයි හිතෙන්නේ. ඉතින් ඒ ගොඩක් අය හිතන අපට ඒක කරගන්න බෑ. අපිට වෙලා මදි කියලා කල්පනා කරනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපිට තියෙන කාලය, ඊටා සුළු කාලයක් අපිට තියෙනවා. ඒ සුළු කාලය තුලත් භාවිතර ගන්න කාලය ඊටාම ටිකයි. ඒ සුළුම කාලය තුල අපි ජීවිතයේ යහපත් විදිහට පවත්වා ගත්තොත් ඊටාම සාර්ථක ජීවිතයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපට තියෙන කාලය තුල කරන දේවල් අපි හොඳින් සැලසුම් කරගත්තොත් සාර්ථක ජීවිතයක් ඇති වෙනවා. කරන දේවල් අතර හොඳින් තේරුම් ගන්න කළ යුතු දේවල් තියෙනවා, කළ හැකි දේවල් තියෙනවා. කළ හැකි දේවල් ගත්තොත් කෙරවලක් නැති වෙන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් කියලා හිතන දේවල් කෙරවලක් නැහැ. ඒ ඔක්කොම ඒවා අපි කරන්න ගියොත් එහෙම අපට භෞතික පැත්තේ දිනුවක් විතරමයි අන්තිම ඉතුරු වෙන්නේ. කළ හැකි දේවල් ඔක්කොම කරන්න ගියොත් එහෙම. නේද? අපිට සමහරට උත්සාහ කරොත් හන්දට යන්න පුළුවන්. කළ හැකි දේවල් විදිහට හිතන්නේ නේ. අඟහරුට යන්න පුළුවන් වේවි. මේ ලෝකෙන් වෙන ලෝකයකට යන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් අපි දිවි ලෝකයට යන්න පුළුවන්. ඒවත් පුළුවන්. කළ හැකි දේවල්. නැත්නම් කාර් එකක් ගන්න, ගෙයක් දොරක් හදන්න සාමාන්‍යයෙන් ගත්තොත් කළ හැකි දේවල් නේද? යම් උපාධියක් ගන්න කළ හැකි දේවල්. නමුත් අපි කල්පනා කරන්න ඕන කළ හැකි දේවල් කොච්චර තිබුණත් කළ යුතු දේවල් මොනවද කියලා බලන්න. අපට වඩාත්ම සාර්ථක මිනිහෙක් වෙන්න නම් කළ යුතු දේවල් ටික තෝරගන්න වෙනවා. ඒ කළ යුතු දේ අතර තමයි භෞතික දියුණුව වගේම ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ඇති කරගත යුතුයි කියන දේ තේරුම් ගන්න. එතකොට අපට අඩුම කාලයක් අපට තියෙන ජීවිතේ අපි දන්නවා අපිට තේරෙන්න ඕන ඊටා සුළු කලකින් අපි කලුරිය කරනවා. අපිට දීර්ඝ කාලයක් ඉඳ තියෙයි වගේ හිතුණට නොසිතූ විදිහට අපි යම් වෙලාවක මේ ලෝකෙන් අපිට යන්න වෙනවා. ඒතර අපට හැම දෙයක්ම කරන්න ඉතිරලා තියෙන්නේ සුළු කාලයයි. ගෙවල් හදන්න වේවා, ළමයි ලපටි හදන්න වේවා, රැකියා කරන්න වේවා, කොයි දේ කරන්නත් අපට ඉතිරි වෙලා තියෙන ඊටාම සුළු කාලයි. වැඩි වුණොත් අවුරුදු 20ක් 30ක් ඊටත් වඩා තියෙයි කියලා හිතන්න බෑ නේද? ඒ කාලෙන් භාගයක් නිදාගත්තාම ඒකනුත් භාගයයි නේ? ඊට පස්සේ එකෙන් කන බොන දේවල්, ඒ වගේ නොයෙකුත් දේවල් ගත්තාම කාලය ගොඩාක් ටිකයි නේ? උදේ ඉර පෑවුව හවස් වෙනකොට අපි දන්නේම නෑ ඉර බහැලා යනවා. දවස ගෙවිලා යනවා. කාලේ ඩිංගයි තියෙන්නේ. ඒ කාලය තුල ඊ타මත්ම ඉහළම ප්‍රයෝජනයක් ලැබෙන විදිහට අපි කාලය යොදව ගත්තොත් සාර්ථක මිනිසෙක් වෙන්න පුළුවන්. ඒ නිසා භෞතික දියුණුව ඇති කරගන්න අය ඒ භෞතික දියුණුවත් සමගම සිත දියුණු කරගන්න පුළුවන් විදිහ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙනවා. ඒ විදිහට අපට අපේ ජීවිතය දියුණු කරගන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් තමයි අපට දැනුම ඇති වෙන්නේ. ධර්මයේ තුලින් අපට පිරිසුදු දැනුමක් ලැබෙනවා ජීවිතයේ දියුණු කර ගැනීම පිණිස. ඒ දැනුම අපට උපදව ගන්න පුළුවන් වුණොත් අපට කාලය චුට්ටක් වුණත් ඒ කාලයේ ඉහළ ප්‍රතිලාභ පිණිස භාවිත කරන්න පුළුවන්. ඉතින් අපි අද ඔබට කියලා දෙන්න කල්පනා කරා අපට මේ විදිහට මේ අපේ කාලය ඊටාම යහපත් විදියට කොච්චර රාජකාරී වැඩ තිබුණත් කොච්චර ගෙදර දොරේ වැඩ තිබුණත් කාර්ය බහුල වුණත් විවේකේ නැහැ කියලා හිතුවත් සිත දියුණු කර ගැනීම පිණිස හැමෝටම කාලය තියෙනවා. දහම් දැනුම පිරිසුදුයි නම් දහම් දැනුම
අපිරිසිදුයි නම් කියන්නේ හොඳට ධර්මයේ දන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් gedara නිකන් හිටියත් එයාට කාලයක් නැහැ කියලා තමයි තේරෙන්නේ. කාලේ එහෙම හොයාගන්න බෑ දහම් දැනුම නැති කෙනාට. ඉතින් අද අපි ඔබට කල්පනා කළා ඔබ වගකීම් බහුල රාජකාරී බහුල කටයුතු බහුල අය විදිහට සිටියත් විවේකේ නැහැ කියලා හිතුණත් ඔබට කාලයේ තිබෙන බව තේරුම් ගනිමින් ඔබගේ රාජකාරී කරමින්ම ගේ දොර කටයුතු කරමින්ම දෛනිකව ඔබගේ කොයි කටයුත්ත වුණත් කරමින්ම ඔබේ සිතේ දියුණුව බලවත් කර ගැනීම පිණිස උපකාර වන දහම් කරුණු තියෙන සූත්‍ර දේශනාවක් අපි ඔබට කියලා දෙන්න කල්පනා කළා. මේ දේශනාව ගොඩක් අය අහලත් ඇති, අහලත් තියෙනවා මං හිතන්නේ ගොඩක් අය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වභාවය අපි එකපාරක් අහුවට ඒ සියලු දහම් කරුණු අපට ඒ සැනින් ග්‍රහණය කරගන්න ගොඩාක් අයට බෑ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙත් එහෙම තමයි. ඉතින් අද කාලේ ගැන කවර කතාවද? ඒ නිසා කලින් අහලා තියෙන්න පුළුවන්. නමුත් ඒ කලින් අහලා තිබුණයි කියලා ඒ ගැන පසුගාමි වෙන්නේ නැතුව කම්මැලි නොවි යලි අහන්න. යලිත් ඒ ධර්මය අහමින් එහි අර්ථය හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ අර්ථයට අනුව ජීවිතය හදා ගන්න බලන්න. එතකොට ඔබට කාලය ඕන තරම් තියෙනවා කියලා හිතෙයි ඔබගේ ආධ්‍යාත්මික දියුණුව පිණිස කටයුතු කරන්න. අද මම කියලා දෙන්නේ අංගුත්තර නිකාය 5 පොත් වහන්සේ තුල තිබෙන වේලාම කියන සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත දහම් කරුණුයි ඔබට කියලා දෙන්න කල්පනා කළේ. මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකාය 5 කියන පොත් වහන්සේ තුල. දේශනාවේ නම තමයි වේලාම සූත්‍රය. වේලාම සූත්‍රය කියලා කියන්නේ වේලාම බ්‍රාහ්මණයාගේ කතා ප්‍රවෘත්තිය අඩංගු දහම් කරුණුයි එහි තිබෙන්නේ. මේ දේශනාව සිදු කරන්නේ සවැත් නුවරදී අනාථපිණ්ඩික සිටුවරයා අරභයා තමයි බුදුරජාන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ. එදා අපේ බුදුරජාන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටියේ අනාථපිණ්ඩික සිටුවරයා බුදුරජාන් වහන්සේ බැහැ දකින්ට පැමිණිලා වන්දනා කරලා පසකින් වාඩි වුණා. එතකොට භාගතුන් වහන්සේ සමග සුහදව එතුමා කතා කරමින් සිටියේ. භාගතුන් වහන්සේ උපාසකතුමාගෙන් ඒ වෙලාවේ අසා සිටියා පින්වත් ගෘහපතිය ඔබේ කුලේ කියන්නේ ගෙදර පවුලේ අය කියන එකයි ඔබේ පවුලේ එහෙම නැත්නම් ඔබේ කුලේ අය දානමාන දෙනවද දන් දෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුවරයා උත්තර දෙනවා ස්වාමීනි අපේ පවුලේ අය දානෙ දෙනවා. හැබැයි ස්වාමීනි ප්‍රනීත විදිහේ දානෙ නම් අපට දැන් දෙන්න පිළිවෙලක් නැහැ. අපි දානෙ දුන්නට නීරස දේවල් තමයි අපි පූජා කරන්නේ මේ කාලේ. ඒ කියන්නේ ඒ වෙනකොට අනාථපිණ්ඩික සිටුවරයාගේ පොහොසත්කම දුර්වල වෙලා එයා දුක්පත් වෙලා තිබුණේ ටිකක්. ඒ නිසා තමයි එහෙම වෙන්නේ. ඉතින් එතුමා වෙලා කිව්වේ කොහොමද? අපි දානෙ දෙනවා. හැබැයි නීරස දානෙ. නීරස ආහාර තමයි දන් දෙන්නේ. ප්‍රනීත දේ දෙන්න බෑ. ඒක හරියට ඒ කාලේ තිබුණා ඊටාම නීරස කෑමක්. ඒකට කියන කාඩි හොද්ද කියලා. ඇඹුල් සහිත නිකන් හොද්දක් වගේ එකක්. ඒ නීරසම ආහාර ඒ කාලේ තිබුණා. ඉතින් එතුමා කියනවා මේ අපි දෙන දානේ මේ කැඩිච්ච හාල් සුන්සල් කියන්නේ ඒ වගේ නිවුඩු කැඩුණු හාලෙන් එපු කෑමක් තමයි අපි පූජා කරන්නේ. ඒකට දෙවෙනි වෙන්නේ කාඩි හොද්ද විතරයි කියනවා. එච්චර නීරසයි අපි දෙන දානේ ස්වාමීනි භාගතුන් වහන්සේ කියලා ප්‍රකාශ කළා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ සිටුවරයාට ප්‍රකාශ කරනවා ගෘහපතිය නීරස වේවා ප්‍රනීත වේවා දානෙ දෙනකොට සකසලා දෙන්නේ නැත්නම් ගරුසරු ඇතුව දෙන්නේ නැත්නම් Tamanගේ දෑතින්ම දෙන්නේ නැත්නම් යලියලිත් දෙන්නේ නැත්නම් අන්න ඒ බඳු ඒ විදිහට දානේ දුන්නහම
ඒ කියන්නේ කොහොමද සකසලා දෙන්නේ? කියන්නේ පිළිවෙලකට දෙන්නේ නැහැ. ගෞරවයෙන් දෙන්නෙත් නැහැ. ඊළඟට Tamanගේ දෑතින්ම දානෙ දෙන්නෙත් නැහැ. ඊළඟට යලි යලි දෙන්නෙත් නැහැ. ආන් ඒ පිළිවෙලට දානෙ දුන්නොත් එහෙම යම් දවසක ඒ දානේ විපාක මතුවෙනවනේ. ඒ දානේ පිනෙහි විපාක යම් කලක ඉස්මතු වෙනවා. අන්ගේ දාන විපාක ලැබෙනකොට ඒ දාන විපාක ලබන්නේ දන් දුන්න කෙනාමනේ. ඒතරම් ඒ කෙනාට ඊටාම යහපත් ආහාර පාන කන්ට හිතෙන්නේ නැහැ කියනවා. මොකද කලින් දුන්න දානයේ ස්වභාවයටයි ඒ පිනේ විපාක ලැබෙන්නේ. සකසලා දීලා නැහැ. ගෞරවයෙන් දීලා නැහැ. සියතින්ම දීලා නැහැ. යලි යලි දන් දීලා නැහැ. එතකොට ඒකේ විපාක යම් කලක ඵල දෙද්දී ඵල දෙන කාලෙදී ඔහුට ඊට ප්‍රණීත ආහාර අනුභව කරන්න හිතෙන්නේ නැහැ. තියෙනවා කන්න හිතෙන්නේ නැහැ. ඊළඟ ඊට උසස් ගණේ ඇඳුම් පැළඳුම් අඳින්න හිතෙන්නේ නැහැ. ඔහුට තියෙනවා දැන් දන් දුන්න නිසා ලැබෙනවා අනුභව කරන්න හිතෙන්නේ නැහැ. හොඳ ආහාර තියෙනවා කන්න හිතෙන්නේ නැහැ. සමහරට හොඳ බත් ව්‍යංජන තියෙනවා තේ එකක් බීලා නිකන් ඉන්නවා. එහෙම මිනිස්සු අද නැද්ද? නේ? හොඳට ඇඳුම් පැළඳුම් අඳින්න පුළුවන් සල්ලි භාගෙ හොඳට තියෙනවා. හොඳ ඇඳුමක් අඳින්න හිතෙන්නේ නැහැ. කඩමල්ලක් අඳන් ඉන්නවා. ඊළඟ හොඳ යාන වාහන පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ යාට. ඊළඟට යම් ආකාරයක කම්සප තියෙනවනේ හොඳ බඩු මුට්ටු ගෘහ භාණ්ඩ ආභරණ ආයිතන් ඒවා පළඳින්න පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. එයාට තියෙනවා දුන්න දේ ලැබෙනවා නමුත් පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. ඊළඟට යාගේ බිරිඳ වේවා දරුවන් වේවා දැසිදස්සෝ වේවා කීකරු නැහැ. කින දෙයක් අහන්නේ නැහැ. අකීකරුයි. බලන්නේ පිනෙහි විපාක යම් කලක ලැබෙද්දී ප්‍රනීතව ඒවා විඳින්න බැරි වෙලා යනවා. ඒකට හේතුව කුමක්ද? සකසලා දන් දීලා නැහැ. ප්‍රනීත දානේ වේවා, නීරස දානේ වේවා. සකසලා දීලා නැත්තම්, ගෞරවයෙන් දීලා නැත්තම්, Tamanගේ දෑතින්ම දීලා නැත්නම්, යලි යලි දන් දීලා නැත්තම්, ඒ විපාක ලැබුණත් අනුභව කරන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිය නීරස දානයක් වේවා ප්‍රනීත දානයක් වේවා සකසලා පිළිවෙලකට දෙනවා නම් ගෞරවයෙන් දෙනවා නම් Tamanගේ දෑතින්ම දෙනවා නම් යලි යලි දන් දෙනවා නම් ඒ දානේ විපාක යම් කලක ඵල දෙනවනේ. ආන් එදාට ඔහුට ඊටාම ප්‍රනීත වූ උසස් විදියේ භෝජන අනුභව කරන්න හිතෙනවා. ඊට උසස් ගණේ වස්ත්‍ර සලුපිලි පළඳින්න අඳින්න හිතෙනවා යාට. ඊළඟට හොඳ යාන වාහන පාවිච්චි කරන්න හිතෙනවා. හොඳ කාමභෝගී සැප සම්පත් ගෘහ භාණ්ඩ වේවා ආභරණ ආයතන වේවා පරිහරණයට හිත නැමෙනවා. එයාගේ බිරිඳ දරුවන් සේවකින් කීකරුයි කියන දේ අහනවා. ඒකට හේතුව විදිහට භාගතුන් පෙන්වන්නේ සකසා දන් දීම, ගෞරවයෙන් දන් දීම, Tamanගේ දෑතින්ම දන් දීම, යලි යලි දන් දීම. බලන්න එතකොට මේ පුංචි දහම් පණිවිඩය අපට කියා දෙන්නේ කුමක්ද? මෙලවත් පරලවත් දෙලෙවිහිම දියුණුව පිණිස. ආධ්‍යාත්මික දියුණුව කියන්නේ මෙලව පරලොව දෙලෙවිහිම දියුණුවයි. ඒතර බුදුරජාණන්සේ ධර්මයේ අපට උදව් වෙන්නේ මෙලව දියුණුවත් පරලොව දියුණුවත් දෙක සඳහාමයි. ඒතර අපි දැන් බලන්න මේ ඔබ කොයි කවුරුත් අවස්ථාව ලැබුණාම දානයක් දෙනවා. සමහරට ඔබට හිතෙනවා අනේ අපට හොඳට ලස්සන දෙන්න ලැබෙන්නේ නැහැ නේ කියලා ශෝක කරන්න පුළුවන් නේ. අපට ප්‍රණීතව දානයක් දෙන්න බෑනේ විදිහක් නැහැ නේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒක හේතුවක්ද ඔබට අසතුටු වෙන්නේ නේ. දැන් බලන්න භාගතුන්සේ කොහොමද ඒ කියන්නේ? ප්‍රණීත දානේ හරි කමක් නැහැ. නීරස දානේ හරි කමක් නැහැ. ඒතර දානේ ප්‍රණීත භාවය එතන නීරස භාවයේ හේතු වෙනවද පිනෙහි ස්වභාවයට? පින බලවත් වීම පිණිස දානේ ප්‍රණීත බව හෝ නීරස භාවය හේතුවක් වෙන්නේ නැති බව මෙයින් තේරුම් ගන්න. ඒතර තමන්ට හැකි පමණින්
සමහරට සම්බොලුයි බතුයි වෙන්නද දෙන්නේ. එයාට පුළුවන් එච්චරයි. ඒ දෙන එක සකසලා පිළිවෙලකට දෙනවා නම්, Tamanගේ දෑතින්ම දෙනවා නම්, ගෞරවයෙන් දෙනවා නම්, කර්මඵල විශ්වාස කරගෙන කර්මඵල අදාගෙන දරාගෙන දෙනවා නම්, යලි යලි දම් දෙනවා නම්, ඒක මහත්ඵල වූ පින් ඉපදෙන දානයක්. අපි හිතමු රාජභෝජන උයලා දෙනවා. හැබැයි පිළිවෙලකට කරන්නේ නැහැ. රාජභෝජන දෙන්නේ කියලා ප්‍රණීත ආහාර දෙනවා. පිළිවෙලකට කරන්නේ නැහැ. Tamanගේ දෑතින් දෙන්නේ නැහැ. ගෞරවයෙන් දෙන්නේ නැහැ. කර්මඵල විශ්වාස කරන්නේ නැහැ. යලි යලි දීමක් නැහැ. එතකොට හි විපාකය යම් කලක විපාක ඉපදෙද්දී භුක්ති විඳින්න බැරි වෙනවා. ඒතර ඔබට දන් දීම කියන කාරණය දැන් අපි ධර්මයේ පුරුදු කරද්දී දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම මෙහෙමනේ අපි පුරුදු කරන්නේ නේද? අපි පුරුදු කරන එකක් තමයි දන් දීම. ඊළඟට සිල් රැකීම, ඊළඟට භාවනා කිරීම. මේ විදිහට තමයි ධර්මයේ පුරුදු කරගන්නේ ටික ටික. ඒතර දන් දීම කියන එක බලන්න අපි හොඳින් ධර්මයේ දැනගෙන හිටියානම් අපට ඊටාම ඉහළ අග්‍ර මහත්ඵල වූ පින් රැස් වෙන විදිහට දානමය පින්කම් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒතර නීරස දානයක් වෙන්න පුළුවන්, ප්‍රණීත දානයක් වෙන්න පුළුවන්. ඒක අපිට තියෙන විදිහට. හැබැයි සකසා දෙන්න ඕන පිළිවෙලකට. Tamanගේ දෑතින් දාන දෙන්න ඕන. ගෞරවයෙන් දෙන්න ඕන. ඊළඟට කර්මඵල පිළිගනිමින් යලි යලි දන් දීම කිරීමෙන් එහි දානයේ විපාක ඊතා ප්‍රණීත විදිහට Tamanට භුක්ති විඳින්න පුළුවන් කලක් එනවා. ඉතින් භාගතුන් වහන්සේ මේ විදිහට දේශනා කරලා අනාථපිණ්ඩික සිටුවරයාට ප්‍රකාශ කරනවා, ගෘහපතිය ඔබට මම පෙර කලින් බොහෝම කලින් වෙච්ච කතාවක් කියන්නම් කියලා අර වේලාම බ්‍රාහ්මණයාගේ කතාව කියලා දෙනවා. අනාථපිණ්ඩික සිටුවරයාට ප්‍රකාශ කරනවා, ගෘහපතිය එක කාලෙක හිටියා වේලාම කියලා බ්‍රාහ්මණයෙක්. ඒ බ්‍රාහ්මණයා මහා දානයක් දුන්නා. මොකක්ද ඒ දානයේ ස්වභාවය? රත්තරන් පුරවපු රිදී පාත්‍ර 84000ක් ඔහු දානයේ පූජා කළා. ඊළඟට රිදී පුරවපු රත්තරන් පාත්‍ර 84000ක් පූජා කළා. ඊළඟට අමුරන් පුරවපු ලෝකඩ පාත්‍ර 84000ක් පූජා කරා. බලන්න පොඩි දානයක්ද කියලා නේද? රත්තරන් පුරපු රිදී පාත්‍ර 84000ක්, රිදී පුරපු රත්තරන් පාත්‍ර 84000ක්. අමුරන් කියන්නේ පාවිච්චි නොගත්ත දැන් ওই පිරිසුදු කරලා තියෙන ඒව නෙමෙයි, පිරිසුදු නොකර රත්තරන් පුරපු ලෝකඩ කියන්නේ වටිනා යම් ලෝහයක්. ඒ වගේ පාත්‍ර 84000ක් පූජා කරනවා. ඊළඟට යා ඊට වටිනා විදිහට සරසපු ඇත්තු 84000ක් පූජා කරනවා. ඊළඟට ඊට අලංකාර විදිහට වටිනා විදිහට සරසපු වාහන 84000ක් පූජා කරනවා. ඊට වටිනා ආභරණ ආයතන් පළඳපු කන්‍යාවයන් 84000ක් පූජා කරනවා. ඊළඟට විවිධ විදිහේ වටිනා වස්ත්‍ර ඇඳුම් පැළඳුම් 84000 බැගින් පූජා කරනවා. ඊළඟට කන බොන දේවල් ගඟ ගැලුවා වගේ පූජා කරා කියනවා. කන බොන දේවල් ගැන කවර කතාවද කියලා අහනවා. ගඟක් ගලන්නා වගේ පූජා කරා කියනවා. බලන්නතර මේ දානේ කොච්චර විශාල ප්‍රමාණයෙන් කොයිතරම් විශාලද? ඒක මහා දානයක් කියලා කියන්නේ. ඒතර භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ දානේ පූජා කළේ අන් කවුරුත් නෙමෙයි, අතීත ජීවිතයේ මම්මයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මහා බෝසතන් වහන්සේගේ පෙර ජීවිතයක් ගැනයි මේ කියන්නේ. අපේ බුදුරජාන් වහන්සේ වේලාම කියලා බ්‍රාහ්මණෙක් වෙලා ඉපදුන කලක කළ දානමය පින්කමක් ගැනයි මේ කියන්නේ. ඒතර ඒ විස්තරය කියලා භාගතුන් වහන්සේ අනාථපිණ්ඩික සිටුවරයාට කියනවා, ගෘහපතිය එදා ඒ මහා දානේ දුන්නට ඒ මහා දානයත් මහත්ඵල උනේ නැහැ කියනවා. මහත්ඵල නොවෙන්න හේතුව දානයේ මහත්ඵල වීමට දන් පිළිගන්න සුදුසු අය එකල හිටියේ නැහැ කියනවා. ඒ නිසා ඒ දානයේ ප්‍රමාණයෙන් විශාල වුණාට මහත්ඵල උනේ නැහැ කියනවා.
ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් ගෘහපතිය ඒ වේලාම බ්‍රාහ්මණයාගේ මහා දාණයට වඩා මහත්ඵලය කියනවා සෝවහං ඵලයටපත් වූ එක්කෙනෙකුට දන් හැන්දක් වළඳවනවා නම් දානේ වළඳවනවා නම් ඒක අර වේලාම බ්‍රාහ්මණයාගේ මහා දාණයට වඩා මහත්ඵලයි කියනවා. ඊළඟට දේශනා කරනවා සෝවහං වූ පුද්ගලයන් 100 දෙනෙකුට දන් දෙනවා. ඒ දාණයට වඩා මහත්ඵලයි කියනවා සකදාගාමී වූ එක් අයෙකුට දෙන දාණය. ඊළඟට දේශනා කරනවා සකදාගාමී වූ 100 දෙනෙකුට දෙන දාණයට වඩා මහත්ඵලයි කියනවා අනාගාමී වූ එක් පුද්ගලයෙකුට දෙන දාණය. අනාගාමී වූ 100 දෙනෙකුට දෙන දාණයට වඩා මහත්ඵලයි කියනවා අරහත්ත්වයටපත් වූ එක් කෙනෙකුට දෙන දාණය. රහතන් වහන්සේලා 100ක් නමකට දෙන දාණයට වඩා මහත්ඵලයි කියනවා පසේ බුදුරජාණන් වහන්සේට දෙන දාණය. පසේ බුදුරජාණන් වහන්සේ 100ක් නමට දෙන දාණයට වඩා මහත්ඵලයි කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දාණය. සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දාණයට වඩා මහත්ඵලයි කියනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන දාණය. එතකොට බලන්න අද අපි දානයක් පූජා කරනකොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය උදෙසා දානේ පූජා කරනවා කියලා නේද කියන්නේ. ඒතර අපි තේරුමකින් අවබෝධයකින් පිළිවෙලකට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කර්මඵල විශ්වාසයෙන් යුක්තව නීරස හෝ ප්‍රනීත හෝ දානය පූජා කළොත් ඒ දානය අර වේලාම බ්‍රාහ්මණයාගේ මහා දානයට වඩා කොච්චර බලවත් වෙනවද නේ? ඒතර අපිට දන් දෙන්න සල්ලි නැහැ, වෙලාව නැහැ, පිළිවෙලක් නැහැ කියලා හිතන්න ශෝක කරන්න උවමනාව නැහැනේ. නේද? දානේ හැන්දක් පූජා කරන්න කාටවත් පුළුවන්. තේ එකක් හරි පූජා කරන්න පුළුවන්. සම්බෝලුකුයි බතකුයි පූජා කරන්න කාට බැරිද? නේද? දැන් අනාථපිණ්ඩික සිටුවරයා ඒ කාලේ පූජා කරේ කාඩි හොද්ද විතරයි දෙවෙනි වුණා කියන. එච්චර නීරස කෑම තමයි පූජා කරා කියලා කියන්නේ. ඒ සිද්ධිය මුල් කරන් තමයි මේ දීර්ඝ විස්තරයක් බුදුරජාණන් පෙන්වන්නේ. බය වෙන්න එපා. පින් කරගන්න ඕන තරම් අවස්ථා දහම් දැනුමේ යුක්ත කෙනාට පුළුවන් කියලා කියන්නයි මේ ධර්මයේ විස්තර කරන්නේ. මොකද එදා අනාථපිණ්ඩික සිටුවරයා කියන්නේ මහා ධනෙ තිබුණු කෙනෙක් ක්‍රමක්‍රමයෙන් දිලිඳු වෙනවා. දිලිඳු නම් පස්සේ ඔහුගේ දන් දීම ගැන සතුටු වෙන්නේ නැහැ. ස්වාමීනි අපි දන් දෙනවා. හැබැයි අපි නීරස දානයක් තමයි දෙන්නේ කියලා අසතුටයි ප්‍රකාශ කරන්නේ. ඒ නිසා තමයි ඒ දන් දෙන්න පුළුවන් වුණත් ඒ දානේ නිසා සතුටු වෙන්නේ නැති නිසායි භාගතුන් වහන්සේ මේ දීර්ඝ කතා ප්‍රවෘත්තියක් සහිතව ඊට අග්‍ර වූ දහමක් ඉස්මතු කරලා පෙන්නන්නේ. ඒතර බලන්න බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන දාණය බුදුරජාණන් වහන්සේට දෙන දාණයටත් වඩා අග්‍රයි. ඒතර මේ කතාවේ මුල ඉඳන් බලන්නනේ වේලාම බ්‍රාහ්මණයාගේ මහා දාණයට වඩා අග්‍ර වෙන ස්වභාවය තමයි මේ ක්‍රමක්‍රමයෙන් පෙන්වන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන දාණයට වඩා කැම කියන්නේ ආහාර දාණයට වඩා අග්‍රයි කියලා කියනවා සිව්දිගින් වඩින මහා සංඝ රත්නය උදෙසා විහාරයක් එවතන් කුටියක් සේනාසනයක් හදලා පූජා කිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඊටත් වඩා අග්‍රයි කියනවා අවබෝධයෙන්ම තෙරුවන් සරණ යාම ශ්‍රද්ධාවෙන් පැහැදුණු සිතින් පැහැදීමින් යුක්තව තෙරුවන් සරණ යාම ඊට වඩා මහත්ඵලයි කියනවා. දැන් අපි තිසරණය කෙරෙහි පැහැදීමෙන් තොරව තෙරුවන් සරණ යාමක් තියෙනවා ගොඩක් අයට. පැහැදීම අඩුයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා උදේ සවස තෙරුවන් සරණ යනවා බොහෝ අය. ඒක පැහැදීමෙන් යුක්තව කරන්න ඕන. පැහැදීමෙන් යුක්තව කරන කෙනාට තමයි අර මහත්ඵල වූ පින රැස් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැහැදීමෙන් යුක්තව තෙරුවන් සරණ යෑම තියෙනවනේ. ඊටත් වඩා මහත්ඵලයි කියලා කියනවා පැහැදීමෙන් යුක්තවම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධය පිළිගනිමින් ධර්ම රත්නයේ සංඝ රත්නයේ ගැන
සද්ධාව එතම් පැහැදීම ඇතුව යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා, සොරකමින් වළකිනවා, වැරදි කාමසේනෙන් වළකිනවා, බොරු කීමෙන් වළකිනවා, මද්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. අන්නේ ක්‍රියා පහ පැහැදීමින් කරනවා නම් ඒක මහත්ඵලයි කියනවා. තෙරුවන් සරණ යනවට වඩා මහත්ඵලයි කියනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා ඊටත් වඩා මහත්ඵල දෙයක් තියෙනවා. ඒ තමයි සුවඳ ඉඹින වෙලාවක් මෙත් සිත වඩනවා නම්. සුවඳ ඉඹින්න වැඩි වෙලාවක් යන්නේ නැහැනේ. ඊටා සුළු වෙලාවකින් යමක සුවඳ ඉඹිනවානේ මිනිස්සේ. අන්න ඒ බඳු සුළු වෙලාවක් මෙත් සිත වඩනවා නම් ඒක ඊට වඩා මහත්ඵලයි කියනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා ඊටත් වඩා මහත්ඵලයි කියනවා අසුරු සැනක්. අසුරු සැන කියන්නේ ඊටාම සුළු වෙලාවක්. අසුරු සැනක් අනිත්‍ය සංඥාව වඩනවා නම් ඒක ඊට වඩා මහත්ඵලයි කියනවා. බලන්න එතකොට මේ ධර්මයේ බුදුරජාන් වහන්සේගෙන් ප්‍රකට වුණේ යම් නිධානයක් මුල් කරගෙනනේ. මොකක්ද ඒ නිධානය? මේ දීර්ඝ විස්තරයක් සහිතව ඊතා පුළුල් අර්ථ සහිත ධර්මයක් ඉස්මතු වුණා. මොකක්ද ඒකට මුල් වුණ කරුණ? එදා අනාථපිණ්ඩික සිටුවරයා බුදුරජාන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළා ස්වාමීනි අපි දාන දෙනවා. හැබැයි ප්‍රණීතව දාන දෙන්න අපට පිළිවෙලක් නැහැ. අපි කාඩි හොද්ද පමණක් දෙවෙනි වෙන නීරස ආහාරයක් තමයි දන් දෙන්නේ කියලා ප්‍රකාශ කළා. අන්නේ ප්‍රවෘත්තිය මුල් කරගෙන ඒ කතා පුවත මුල් කරන් තමයි බුදුරජාන් වහන්සේ මේ දීර්ඝ පැරණි කතාවක් ඇසුරු කරගෙන අග්‍ර වූ පින් සම්පූර්ණ පින් උපදින මිනිස් ජීවිතයේ අතිශයින් ශ්‍රේෂ්ඨත්වයට පත් කර ගැනීම පිණිස උපකාර වන ධර්මයක් දේශනා කළේ. බලන්න මේ දහම් කරුණ ඔබට මතක තියාගන්න අමාරු නෑ. සාමාන්‍ය විනාඩි 2ක් වගේ කාලයකදී මේක ඔබට මතකෙන් හිතන්න පුළුවන් වේවි නේද? මේ දහම් කරුණ මතක තියාගෙන ඔබ උත්සාහ කරන්න ඕන. ඔබ කොච්චර රස්සාවේ කාර්ය බහුල වුණත්, ගේ දොර කටයුතු වල කාර්ය බහුල ඔබට තිබුණත්, සමාජ වගකීම් වලින් ඔබ කොතරම් බැඳී සිටියත්, ඔබට කායික වේශ කොච්චර තිබුණත්, ඔබ කොච්චර වයසට ගිහිල්ලා හිටියත්, කොච්චර අසනීප තිබුණත්, ඔබට මිල මුදල් හික තිබුණත්, එමෙතන වෙනියම් සමාජමය අර්බුද වලට ගොදුරු වෙලා කියලා හිතන, තාඩන පීඩනකට ගොදුරු වෙලා හිතන. එමෙතන අපි හිරේ විලංගු වෙලා ඉන්න කියන්නේ. එයාට උනත් මේ අග්‍ර ධර්මය පුරුදු කරන්න පුළුවන්ද බැරිද? පුරුදු කරගන්න පුළුවන් නේද? දැන් ඔබ දේශ ඔබ කල්පනා කළොත් ඔබ හිරේ වැටිලා නැහැ. ඔබ ගුටි බැට කන්නේ නැහැ. ඔබ ඇනුම් බැනුම් අහන, නිന്ദා පහස බහුල වශයෙන් නොලබන, ඊට යහපත් අය ඔබ කැම වේලක් හොයාගන්න ගොඩාක් දුක් විඳින්නේ. අපි දන්නවා සමහරු කැම වේලක් හොයාගන්න කොච්චර දුක් විඳිනවද? පය 8 9 10 වැඩ කළත් බත් හැන්දක් උපය ගන්න බැරි මිනිස්සු ඉන්නවා. ඊටාත්ම නීච විදිහේ රැකියා කරමින් බත් වේලක් උපයන මිනිස්සු ඉන්නවා. වැසිකිලි වලේ බහැලා වැසිකිලි වල සුද්ධ කරලා පිළිනි බත් ටිකක් ලබන මිනිස්සු ඉන්නවා. කඩමළු ඇඳුමක් ඉල්ලගන්නේ බැනුම් අහලා, තෝ බොල කියලා බැනුම් අහලා තමයි කඩමළු ඇඳුමක් ලබන්නේ මිනිස්සු. නිදිය ගන්න තැනක් නැහැ. ඔබට පේනවා මේ නගරය යනකොට කඩමළු වලින් ඇඟ වහගෙන පදික වේදිකාවේ මඳුරු වහ නිදියෙන් ඉන්න මිනිස්සු. ඔබ අපි ඔක්කොම මේ මිනිස්සු ඔක්කොම එක වගේ ඉපදුන අය, එක වගේ ඇහ කන නාසය දිව ශරීරයේ තියෙන අය. මේ ධර්මයේ දන්නවා නම් ඔහුටත් පුළුවන් මේ ධර්මය පුරුදු කරන්න. නේද? අපි අහලා තියෙනවනේ එදා සුප්පබුද්ධ කියලා කුෂ්ඨ රෝගියෙක් හිඟන්නෙක් ගැන නේ? බුදුරජාණන් වහන්සේ මේ විදිහට පිරිවර මහා පිරිසකට ධර්මයේ කියමින් සිටිද්දී කුෂ්ඨ හැදුණු රෝගියෙක් නගරේ කෑම හොයාගෙන ගියා. මහා සෙනගක් මිනිස්සු ගොඩක් එකතැනක ඉන්නවා දැක්කහම ඔහු හිතුවේ එතන කෑම බෙදනවායි කියලා.
ඒතර බලන්න ඔහුට කුසගින්න තිබිලා තිනවා කෑම ලැබෙන්නේ නැහැ. ඒකනේ කෑම හොයාගෙන යන්නේ. සෙනග ගොඩක් ඉන්න දැක්කාම හිතුවා මෙතන කෑම දෙනවයි කියලා හිතලා ගියා. ගිහිල්ලා බලුවම කෑම දෙන්නේ බුදුරජාන් වහන්සේ ධර්මයේ කියලා. ඔහුට කෑම හොයන එක අමතක වුණා. ඒ බණ අහගෙන හිටියා. බණ අහගෙන ඉන්නකොට ඔහුට ධර්මය අවබෝධ වුණා. ඔහු එතන සෝතාපන්න වුණා. බුදුරජාණන් වහන්සේ දා දේශනා කළා මේ පිරිස අතර මේ කුෂ්ඨ රෝගියා ධර්මය අවබෝධ කළා කියලා. ඒතර ඔහුට ලස්සන ඇඳුම් තිබුණේ නැහැ. කෑම වේලක් හොයාගන්න අතිශයින් දුක් විඳා. ඒත් ප්‍රණීත භෝජන ඔහුට ලැබෙන්නේ නැහනේ. නමුත් බලන්න ඔහුට කාලය හැකියාව ඕනතරම් තිබුණා නේද ධර්ම අවබෝධයට. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ ඔබට කාලය ඕනතරම් තිබෙනවා. ඔබට විවේකයේ ඌමනාවටත් වඩා තිබෙනවා. කුමක් සඳහාද මේ ජීවිතයේ මතු ජීවිතයේ දෙකම සාර්ථක කරගෙන භෞතික දියුණුවත් ආධ්‍යාත්මික දියුණුවත් දෙකම සාර්ථක කරගෙන ධර්මයෙන් ලබන අග්‍රම ඵල විපාකයේ වන නිවන සම්පූර්ණ කරගන්නට ඔබට කාලය විවේකය ඒ සඳහා අවශ්‍ය කාලය විවේකය ඌමනාවටත් වඩා ඔබට තියෙනවා. එතකොට ඔබට නැත්තේ මොකද්ද? කාලයක් තියෙනවා විවේකයක් තියෙනවා. දැන් ඔබට තේරෙන්නේ නැති නේද? ඔබට කැම බීන් හොයාගන්න අර අනික් පිරිසක සසඳලා බලන්න ඕන අපි. එතකොට ඔබ එච්චර අවිවේකී නෙමෙයි. ඔබට විවේකයේ පහසුකම් ආදී ගොඩාක් තියෙනවා. දැන් අද අපි මේ ඉගෙන ගත්ත ධර්මයත් එක්ක බලන්න කල්පනා කරලා. නේ? දානෙ දුන්නොත් ඔබට දාන දෙන්න ඕන තරම් අවස්ථා තියෙනවා. දන් දෙනවා. ඒතර ඒ දාණය වඩාත් හොඳින් ඒ දානමය පින්කම කරන්න අපි දැනගන්න ඕනේ. ඊළඟට ඒ දාණයට වඩා ඒ දානේ මහත්ඵල වෙන්නේ කොහොමද? ඒ දාණයට වඩා මහත්ඵල වූ ක්‍රියා මොනවද කියලා අපි දන්නවා නම් අපේ කාලය ඊටාම යහපත් භාවිත කරන්න අපිට පුළුවන්කමක් තියෙනවා. දැන් බලන්න ඔබ මාසයකට වතාවක් දානෙ දුන්නත් ඒ දාණය පිළිවෙලකට කළොත් ඔබට දානමය පින්කම් සම්පූර්ණ කරගන්න පුළුවන්. දැන් ගොඩක් අය අත්‍තරම නිති දන් දීමක් ගොඩකට සිද්ධ වෙන්නේ නැහැ මේ කාලේ මාසයකට වතාවක් වගේ තමයි ඇතැම් අය දන් දෙන්නේ. ඌමනාවක් තියෙනවා නම් පුළුවන්. නමුත් මේ මාසයකට වතාවක් දෙන දාණය හෝ ඊටා හොඳින් උනන්දුවෙන් සකසලා ගෞරවයෙන් යුක්තව Tamanගේ දෑතින් කර්මඵල විශ්වාස කරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා ඒ දන් පූජා කරනවා කියන හැඟීමෙන් දානේ පූජා කළොත් ඔබට මහත්ඵල දානමය පින් රැස් වෙනවා. ඊළඟට බලන්නකෝ ඒ දානමය පින්කම් අභිබවා පැහැදීමෙන් යුක්තව තෙරුවන් සරණ යන්න පුළුවන් නම් පැහැදීමෙන් යුක්තව තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ ගුණ තේරුම් ගනිමින් ඒ ගුණ සිහි කරමින් ධර්ම රත්නයේ ගුණ තේරුම් ගනිමින් ඒ ගුණ සිහි කරමින් සංඝ රත්නයේ ගුණ තේරුම් ගනිමින් ඒ ගුණ සිහි කරමින් තෙරුවන් සරණ යෑමයි. ගුණ දන්න කෙනා තමයි පැහැදීම ඇති වෙන්නේ. ගුණයක් දන්නේ නැත්නම් පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. පැහැදීමක් නැතුව සිහි කරන්නත් පුළුවන්. ඒක මහත්ඵල නෑ. දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා හිතපුවාම ඒක මහත්ඵල වෙන්නේ බුදුරජාන් වහන්සේ මේ ගුණයෙන් යුක්තයි කියලා ඒ ගුණය තේරුම් ගන්න ගුණය සිහි කරගන්න පුළුවන් නම් ඒ සරණ යෑම මහත්ඵලයි. ඒ වගේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ තේරුම් ගත්තොත් තෙරුවන් කෙරෙහි පැහැදීමෙන් තිසරණේ පිහිටන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විදිහට තිසරණේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන ඊළඟට බලන්න ඔබට පංචශීලයේ සුරක්ෂිත කර ගැනීම දුෂ්කර නෑ. සිල්පද 5යි තියෙන්නේ. ඒ සිල්පද 5 රැකගන්න ඔබගේ රාජකාරී එහෙම නැත්නම් gedara dore වැඩ කටයුතු කාර්ය බහුල වීම ඒ කිසිවක් බාධා වෙන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසේවයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම කරුණු 5යි තියෙන්නේ. ඒ 5 පුරුදු කරගන්න කියන්නේ සිල්පද 5 paludu නොකර ආරක්ෂා කරගන්න ඔබට කාලයේ බාධාවක් වෙන්නේ නැහැ. රාජකාරී වගකීම් ආදී කිසිවක් බාධා වෙන්නේ නැහැ. මොකද්ද බාධාව? ඒ සිල්පද 5 කෙරෙහි පැහැදීමක් නැහැ. ඇයි පැහැදීමක් නැත්තේ? එහි අර්ථය දන්නේ නැහැ.
ඒකේ වටිනාකමක් අපිට තේරෙන්නේ නැත්නම් ඒ අර්ථය දන්නේ නැත්නම් ඒකට පහදින්නේ නැහැ. උදේට නිකන් දැන් බලන්න උත්සවයක් වුණත් උත්සවයට නිකන් කියනවනේ. නේද? උත්සවයකට තෙරුවන් කෙරී පීරලා සිල් සමාදන් කරනවා. නේ? ඒතර ඒක සම්ප්‍රදායක් සිරිතක් වගේ විතරයි කරන්නේ ගොඩක් වෙලාවට. ඒ විදිහට නැතුව ඔබ මෙහි අර්ථය දැනගත්තොත් බුදුරජාන් වහන්සේගේ ගුණ දැනගෙන දහම් ගුණ සංඝ ගුණ දැනගෙන ඒ ගුණ සිහි කරන්න ඔබට පුළුවන් නම් ඔබට පැහැදීමෙන් තෙරුවන් සරණ ඇති කරගන්න පුළුවන්. ඒක මහත්ඵල වූ පිනක්. ඒ පිනෙහි මහත්ඵලභාවය තේරුම් ගන්න අර වේලාම බ්‍රාහ්මණගේ මහා දානේ සිට පිළිවෙලට සිහි කරොත් ඔබට තේරෙයි. ඊළඟට සිල්පද 5 රැක ගන්න. සිල්පද 5 ඒ වටිනාකම එහි අර්ථය තේරුම් ගනින් අරගෙන සිල්පද 5 ආරක්ෂා කරගන්න. එතකොට ඔබට තේරෙයි මහා පිනක් මහත්ඵල වූ පිනක් ඔබට ඉපදෙනවා. එතකොට සිල්පද රකින්න ඔබට අමුතු මහන්සියක්, අමුතු වියදමක්, අමුතු උත්සාහයක් දරන්න ඕනේ නැහැ. උවමනා කරන්නේ එහි වටිනාකම තේරුම් ගැනීම. ඒකෙහි පැහැදීම. එතකොට පැහැදීමෙන් යුක්තව සිල්පද රැක්කොත් ඔබ සතුටු වෙන ඔබ කරන දේවල් ගැන. ඊටාම සතුටින් තමයි ඒ සිල්පද ආරක්ෂා කරගන්නේ සිහි කරමින්. එතකොට ඔබ මේ සිල්පද ගැන පැහැදීම තිබොත් ඔබට සිහි කරන්න පුළුවන් මම මේ සිල්පදය ආරක්ෂා කරගන්නවා කියලා ඔබට සිහි කරන්න පුළුවන් කාලයක් එනවා. එතකොට ඔබ සිල් රැකීම ගැන ඔබේ සිතේ ඔබ ගැනම සතුටක් ඇති වෙනවා. මම දන්න දායි නම් මේ සිල්පදේ මේ විදිහට මම රැක ගන්නවා. මට සිල් බින්දෙන්න අවස්ථාවක් තිබෙද්දීත් මම බින්දින්නේ මං සුරක්ෂිත කර ගන්නවා. මේ සීලය බුදුරජාණන් වහන්සේගෙන් අපට ලැබුණ දෙයක්. මේ සීලය නිසා සිත පිරිසිදු වෙනවා, සමාධිය ඇති වෙනවා, නිවන අවබෝධ කරන්න පුළුවන්. මේ විදිහට සීලය ගැන ඔබ සිහි කරගත්තොත් සිහි වෙනවා නම් ඔබ ඊට සතුටෙන් සිල්පද 5 රකින්නවා. ඒතර ආන්ගේ විදිහ සිල්පද 5 රැක්කොත් එයින් ලැබෙන පින මහත්ඵලයි. ඒතර මේ මහත්ඵල පිනේ ස්වභාවය තේරුම් ගන්න අර වේලාම බ්‍රාහ්මණයාගේ මහා දානයත් එක්ක ඒ කතා පුවත සිහි කරමින් සසඳ ගන්න. ඒතර ඔබට පෙනේ අපට කොච්චර අවස්ථාවක් තියෙනවද මහා පිං රැස් කර ගන්නට. ඒතර ඔබේ රාජකාරී වගකීම් ඔබට බාධාවක් නෙමෙයි, කාලේ බාධාවක් නෙමෙයි, ගෙදර ළමයින්ගේ කටයුතු ඒ කිසිවක් ඔබට බාධා වෙන්නේ නැහැ. බල සම්පන්න ආධ්‍යාත්මික දියුණුවක් ඇති කර ගන්න. බාධාව මොකද්ද? මොකද්ද බාධාව? දැන් බාධාව මොකද්ද කියලා තේරුම් ගන්න. දැන් මෙතෙක් සාමාන්‍යයෙන් අපි හිතන්නේ අපිට වැඩ පොලේ වැඩ වැඩි, කාර්යාලේ වැඩ වැඩි, වගකීම් වැඩි, ගෙදර වැඩ, ළමයින්ගේ වැඩ විවේකයක් නැහැ. මේවා තමයි අපට බාධා විදිහට පේන්නේ. කඳු වගේ පේනවා මේ බාධක. මොකද්ද පේන්නේ? මේ බාධක වලින් අපිට තියෙන මොකද්ද බාධාව? පන්සිල් රැක ගන්න. තෙරුවන් සරණ යන්න. දාන ටිකක් පූජා කරද්දි ඒක තේරුමකින් දෙන්න බාධායි කියලා හිතන බාධා. දැන් ඒතර අපිට දැන් මේ ධර්මයේ ඉගෙන ගන්න ඔබට තේරෙනවා ඇති. රටේ ලොකුම වගකීමක් දරන කෙනානේ ජනාධිපති. රජු. එයාටවත් බාධාවක් තියනවද මේ ධර්මයේ දැනගෙන නම් මේ මහත්ඵල පිනක් රැස් කරන්න? නෑ නේද? අපි මධ්‍යස්ථව වුණ කල්පනා කරන්න. මධ්‍යස්ථව කල්පනා කළොත් රටක රජුටවත් බාධාවක් තියනවද? දානයක් දෙනකොට මහත්ඵල පිං රැස් වෙනද ඒ දානෙ දෙන්න බාධාවක් තියනවද? නෑ නේද? ඊළඟට තෙරුවන් සරණ පැහැදීමෙන් තිසරණේ පිළිටන්නේ. පැහැදීමෙන් සිල්පද 5 රකින්නේ. බාධාවක් තියෙන කෙනෙක් ඉන්නවද? රාජකාරියෙන් බාධා කරනවද? අඹදරෝ බාධා කරනවද? බඩගින්න බාධා කරනවද? පිපාසයේ උෂ්ණත්වයේ අවුව වැස්ස, පැසිමඳුරු වදුරු, කඳු හෙල් පල්ලම් මේ කිසිවකින් බාධා වෙනවද මේ මහත්ඵල පින් උපදවන්න? මොකද්ද බාධාව? මේ පිරිසිදු වූ ධර්මය පිළිබඳ දැනුම අඩුකමනේ වෙන එකක් නෙවෙයි. මේ පිරිසිදු ධර්මය අදටත් තිබෙන පිරිසිදු ධර්මය ගැන අපේ දැනුම අඩු නිසා තමයි අපි දිලිඳු වෙලා තියෙන්නේ. දැන් ඔබ අපි හිතමු මෙතන වෛද්‍යවරු ඉන්නවා. ඒ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය ශාස්ත්‍රය ගැන දැනුම අඩුයි නම් ශාස්ත්‍රයේ දිලිඳෙක් නේද යා? දැනුමින් පොහසත් වෛද්‍යවරයා ඒ ශාස්ත්‍රයේ පොහසතෙක්නේ. කියන්නේ මුදල් නෙවෙයි.
ඒ ශේෂ්ත්‍රයේ ඉහළ කෙනෙක් නේද? දැනුම අඩු වෙනකොට ඔහු දැනුමෙන් දුප්පත්. ඔහුට අසාර්ථක කෙනෙක් නේ. අනික් ශේෂ්ත්‍රයත් එහෙමයි. ගුරුවරයෙක් ගත්තත් එහෙමයි. වඩු වැඩ කරත් එච්චර තමයි. වඩු වැඩ කරන මිනිස්සයා ගලන්නම. ඒ ශේෂ්ත්‍රයේ දැනුම අඩුයි නම් ඔහු අසාර්ථකයි. ඔය වගේ තමයි ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීමේදී අපට මඟ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය, වෙන දෙයක් නෙමෙයි. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අපේ දැනුම දුර්වලයි නම් අපේ ආධ්‍යාත්මික දියුණුව අසාර්ථකයි. ඒතර අපට හිතෙන්නේ අපට බාධා ගොඩාක් තියෙනවා කියලා. ඒතර බලන්න බාධා කියන දේ එහෙම බාධාවක් 아무ත එකක් නැහැ. එහෙම බාධා ඉන්නම් එකල බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ මිනිසුන්ට එහෙම බාධා නොතිබුණු බව අපට පේනව නේද? බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ රජවරු ධර්මය අවබෝධ කළා. සිටුවරු අවබෝධ කළා. ඇමතිවරු අවබෝධ කළා. යුද්ධ බටුවරු අවබෝධ කළා ධර්මය. ඊළඟට කුඹුරු කොටන මිනිස්සු ධර්ම අවබෝධ කළා. වඩු වැඩ කරන මිනිස්සු ධර්ම අවබෝධ කළා. මේෂන් බාසුන් වල ධර්ම අවබෝධ කළා. ඊළඟට කුලි වැඩ කරන කට්ටිය වැසිකිලි අදින මිනිස්සු ධර්ම අවබෝධ කළා. ඊතර හේන් කොටන මිනිස්සු ධර්ම අවබෝධ කළා. නේද? ඒ කාලේ උගත්තු වේවා නොඋගත්තු වේවා පොහොසත් දුප්පත් ආදී ભેදයක් නැතුව සාමාන්‍ය මිනිස්සු කෝටි ප්‍රකෝටි ගණනක් ධර්ම අවබෝධ කළා. ඒ අයට ළමයි හිටියා. අද වගේනේ අද ළමයි දෙන්නයි එක ළමයි දෙන්නයිනේ. එකල එහෙම නෑ. එකල ළමයි ගොඩාක් හිටියා. දැන් අපිම අපේ සාමාන්‍ය ඉතිහාසය දැන් අපේ අම්මලා තාත්තලා කාලේ ගත්තොත් ළමයි ගොඩක් ඉන්නවා. ඒ කාලෙත් ඒ වගේ සීමාවක් තිබුණේ නෑ. ළමයි ලපටි ගොඩාක් ඉන්නවා. එකම ගෙදර සමහර 100 ආච්චි ළමයි මුණුබුරු ඔක්කොම එකට ඉන්නේ. පොඩි ගෙවල්, පොඩි පැල්පත්. එකල අද වගේ කඩෙන් ගිහිල්ලා මහපු ඇඳුම් ගන්න නෑ. ගෙදරම තමයි කපු නූල් හදලා, ගෙදරම තමයි රෙදි හදලා එහෙම තිබුණේ. ඒ වගේ තමන්ගේම කුඹුර කොටලා වී ගෙනෙල්ලා, ගෙදර වී කොටලා තම බත හදාගන්න ඒ කාලේ. අද වගේ කඩෙන් ගිහිල්ලා හාල් ටික ගෙනිලා ඒ කාලේ නෑ. නේද? ඒ කාලේ රජවරු පවා කුඹුරට ගිහිල්ලා අහලා වී ගේනවා. ඒතර ඒ කාලේ ඒ වගේ ඊළඟට අද වගේ උයන පිහින පහසුකම් මුකුත් ඒ කාලේ නැහැ නේද? ගොඩාක් දුෂ්කරතා තිබෙන කලක මිනිසුන් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මිනිසුන්, ඊටා දිලිඳු මිනිස්සු, ඊටා නූගත් මිනිස්සු, ඊටා කායික හයියක් නැති මිනිස්සු, සමාජයෙන් කොන් වෙච්ච මිනිස්සු, ගුටිබට කන මිනිස්සු එකල ධර්ම අවබෝධ කළා. එයාට ඒ සමර්ථකම ලැබුණේ ධර්මයේ ගැන පිරිසිදු දැනුම නිසා. ඒ කියන්නේ ධර්මයේ ගොඩාක් දන්නකම නෙමෙයි. එහෙම හිතන්න එපා. ඒ කාලේ මිනිස්සු ගොඩාක් ධර්මයේ දැනන් හිටියේ නෑ. ධර්මයේ පොඩ්ඩයි දන්නේ. ඒ දන්න ටික පිරිසිදුව ඔහු දන්නවා. දැන් අපිට මිනිස්සෙක් ගොඩාක් කෑම කනවා අපිරිසිදුයි. පිරිසිදුවට බත් කටක් කනවා. වඩා මහත්ඵල කෝකද? ඒ වගේ අද කාලේ කට්ටිය ගොඩාක් ධර්මයේ දැනුම කියලා, දහම් දැනුම කියලා ගොඩාක් දන්න. පොත්පත් ගොඩක් බලලා මට වඩා සමහරට ඕගොල්ලෝ දන්නවා. අද එහෙම දැනගන්නත් ගොඩාක් පුළුවන් විදිහවල් තියෙනවා. නමුත් තේරුම් ගන්න මේ ධර්මයේ ගොඩාක් දැනගැනීම නෙමෙයි, එක දහම් පාඩේ හරි කමක් නැහැ. පිරිසිදුව දන්නවා නම් ඔහුට ඒක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. පිරිසිදු එක ඇඳුමක් තිබ්බනම් ඇතිනේ අපිරිසිදු ඇඳුම් ගොන්නකට වඩා නේද? ඒ වගේ ඔබේ දැනුම පිරිසිදු නැත්නම් ඒ දැනුම් සම්භාරෙම ඔබට වදයක්. ඔබට කරදරයක් ඒ දැනුම. පිරිසිදු එක දහම් පාඩේ ඔබට ඇති. මම කියන්නේ තව ඉගෙන ගන්න එපා කියලා නෙමෙයි. ඔබ බලන්න අද මේ අපි කිව්ව දහම් කරුණ අනාථපිණ්ඩික සිටුවරයා ආරභයා බුදුරජාන් වහන්සේ අතීත පුවතක් මුල් කරගෙන ඊටා ශ්‍රේෂ්ඨ දහමක් මතු කරනවා. මේ දහම් කරුණට අනුව ඔබේ ජීවිතය හදාගන්න. ඔබට කාලෙත් තියෙනවා, වැඩ කරන්න බාධා වෙන්නේ, වැඩ කරන්න පුළුවන්, ගෙදර වැඩත් පුළුවන්, රාජකාරීත් ඔක්කොම කරන්න පුළුවන්. මේ ධර්මයට අනුව බලන්න උත්සාහ කළා. මෙලව අග්‍රඵල විපාක ලබන විදිහට ඔබට පින උපදවන්න බැයිද කියලා. ඊළඟට බලන්න අපිට මේ දේශනාව ඊළඟට භාග්‍යවතුන්ස කොහොමද කිව්වේද? බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් දීම ඊට වඩා අග්‍රයි සේනාසනයක් පූජා කිරීම. ඊට වඩා අග්‍රයි තිසරණය ශ්‍රද්ධාවෙන් පැහැදීමෙන් තෙරුවන් සරණ යාම. ඊට වඩා අග්‍රයි
පැහැදීමෙන් පංචශීලයේ සුරක්ෂිත කිරීම. ඊට වඩා අග්‍රයි සුවඳ ඉඹින වේලාවක් මෙත් සිත වැඩි වීම. බලන්න මේ විදිහට අපට ජීවිතේ දියුණු කරගන්න පුළුවන් නම් සුවඳ ඉඹින වේලාවක් මෙත් සිත වැඩි වීම කොච්චර පුංචි වෙලාවක්දනේ? ඊටම සුළු වෙලාවක්. අපිට ඒ වගේ සුළු වෙලාවල් කීයක් දවසට අපත යනවද? ඒතරේ සුවඳ ඉමින වෙලාවක් මෙත්සිත බැදීම මහත්ඵලය කියනකොට ඒ මහත්ඵල බව තේරුම් ගන්නර වේලාම බ්‍රාහ්මණගේ දානේ ඒ කතාවේ සිට මෙනෙහි කරගන්න. අපි මේ ධර්මයේ මේ පුංචි ළමයිගේ කලින් ඉඳන් දැනගෙන හිටියා නම් දැන් ඔබට ඔබේ පුංචි ළමයි මෙතන ඉන්නවා. ඒ පුංචි ළමයිගේ කාලේ ඉඳන් මේ ධර්මය අපි දැනගෙන පාවිච්චි කළා නම් අද අපි කොච්චර ඉහළට සිත දියුණු කරගෙනද නේද? අපි මෙතෙක් හිතුවේ ඉගෙන ගන්න කාලේ හිතුවා අපි ඉගෙන ගන්නවද වෙලාව නැහැ. විභාගෙ තියෙනවා පාඩම් කරන්න. නමුත් බලන්න විභාගෙ පාඩම් කරන්න තියෙන කාලෙදී වුණත් අපි මේ ධර්මයේ දැනන් හිටියානම් මේ සුවඳ ඉඹින වෙලාවක් මිත්‍සිත වඩන්න අපිට බැරිද? එහෙනම් අපිට තිබුණේ කාලේ නැතිකමද වැඩ වැඩිකමද බාධාවක් බවට පත් වුනේ මොකද්ද? අකමැත්තෙන් හෝ හිතන්න වෙනවා නේද අපිට බාධා වුණේ කාලය නැතිකමවත් වැඩ වැඩිකමවත් වගකීම් වැඩිකම ළමයින්ගේ කරදර ආදී කිසිවක් අපට බාධා නොවේ. අපට බාධාව තියෙන්නේ පිරිසිදුව දහම් දැනුමක් ඇති කරගන්නට අසමර්ථ වීම නේද? ඒ නිසා එකල හිටපු කට්ටිය හේන් කොටන කට්ටිය දුප්පත් මිනිස්සු ඒ අය ධර්ම අවබෝධ කළා. ඒ අය සෝතාපන්න සකදාගාමි ආදී මාර්ගඵල ලබා ගත්තා ගෙදර ඉඳලම. ඒ අය ගොඩාක් ප්‍රමාණින් විශාල ධර්මයක් ඉගෙන ගත්තේ නැහැ. ඉගෙනගත්ත දහම් පාඨය ඒගොල්ලන් හොඳින් දරාගත්තා. ඒ දහම් පාඨය පාවිච්චි කළා මාර්ගයට ආවා. ඒ නිසා අද ඔබට කාලය බාධාවක් කියන දේ ගැන දැන් තැවෙන්න දෙයක් නැහැ. වගකීම් බාධාවක් කියන දේ ගැන තැවෙන්න දෙයක් නැහැ. ඔබට වුමනාවටත් වඩා කාලයේ තිබෙන බව, නිදහස තිබෙන බව, අවස්ථාව තිබෙන බව ඔබට මේ ධර්මයේ ගැන තේරුම් ගැනීමෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් කමක් තියෙයි. ඒ නිසා ඔබ සුලෙන් දානයක් දුන්නත් වතුරයි බතුයි දුන්නත් කමක් නැහැ. සකසලා ගෞරවයෙන් Tamanගේ දෑතින් කර්මඵල විශ්වාස කරගෙන දන් දෙන්න පුරුදු වෙන්න. ඒක තමයි ඔබේ පළමු දේ. ඊළඟට ඔබ උත්සාහ කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරන්න. ඒ ගුණ තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට ඔබට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වෙයි. බුදුරජාණන් වහන්සේ අතිශයින්ම පාරිශුද්ධ, අතිශයින්ම ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා ඔබට පැහැදීමක් ඇති වෙයි. බුදුගුණ ඔබ සිහි කරොත්. බුදුගුණ සිහි කරන්න පුරුදු වෙන්න. එතකොටයි පැහැදීම ඇති වෙන්නේ. දැන් අපිට අපේ අම්මා කළ උපකාර, අම්මගෙන් අපට ලැබුණු යහපත අපි කල්පනා කරොත් අම්මා ගැන පහදිනවනේ. නේද? ඒ වගේ බුදුරජාන් වහන්සේගේ ගුණ සිහි කරන්න. ඔබ දන්නවා බුදුගුණ. ඒ බුදුගුණ සිහි කරන්න. එතකොට ඔබට බුදුරජාන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වේවි. බුදුරජාන් වහන්සේ ඒකාන්තයෙන් ලෝකයේ ඉන්න අතිශයින්ම ශ්‍රේෂ්ඨ, තව කෙනෙකුට සම කරන්න බැරි ශ්‍රේෂ්ඨත්වයෙන් යුක්ත කෙනෙක් කියලා ඔබට පැහැදීම ඇති වේවි. ඊළඟට බුදුරජාණන්සේගේ ධර්මයේ ගුණ සිහි කරන්න. එතකොට ඔබට මේ ධර්මයේ ගැන ඊටාම ඉහළ පැහැදීමක් ඇති කරගන්න පුළුවන් වේවි. දැන් අපිට සාමාන්‍ය ලෝක විශ්යේ තියෙන දෙයට අපි කොච්චර පහදිනවද නේ? අහසෙන් යනවා, හඳට යනවා. මේවා කිව්වහම අපි නිකන් පුදුමාකාර විදිහට පහදිනවනේ. මේ සාමාන්‍ය ලෝක විශ්යට අපි පහදිනවා. ඊළඟට සාමාන්‍ය දැනුමින් යුක්ත පුද්ගලයන් අපි පහදිනවා. ඒක නරකයි කියලා නෙමෙයි මම කියන්නේ. ඒක වෙන්න ඕන. අපිට සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන්න ඕනනේ. නමුත් ඒ අතර අපි බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න ඕන. මක්නිසාද බුදුරජාණන් වහන්සේ තමයි සිළු දෙනා කෙරේ සිළු දෙනාට වඩා අග්‍ර කෙනා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි සියලු ධර්මයන්ට වඩා අග්‍ර දේ. ඒ නිසා අපි ඒ අග්‍ර වූ දේ ගැන පහදින්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය තමයි සියලු පිරිස් අතර අග්‍ර වෙන්නේ. අන්නේ අග්‍ර අය ගැන අපි පැහැදීමක් ඇති කර ගන්න ඕන.
ඒතර බුදුරජාණන් වහන්සේ ගැන, සද්ධර්මය ගැන, සංඝ රත්නය ගැන අපේ පැහැදීමක් තියෙනවා නම් අන්නේ පැහැදීමින් යුක්තව තෙරුවන් සරණ යන කෙනා අග්‍ර වූ පින් කරන අග්‍ර වූ දේ කරන කෙනා බවට පත් වෙනවා. ඒ අග්‍ර බව කොතෙක්ද කියලා තේරුම් ගන්නේ කොහොමද? අග්‍ර බව කොහොමද, කොයි වගේද කියලා තේරුම් ගන්නේ කොහොමද? වේලාම බ්‍රාහ්මණයාගේ මහා දානයේ ඉඳලා කතාව සිහි කරගන්න. ඊළඟට සිල්පද 5 ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න. සිල්පදවල ගුණය, සිල්පදවල ප්‍රයෝජනය, තමාට අනුන්ට යහපත ලැබෙන විදිය සිහි කරන්න. එතකොට සිල්පද ගැන පහදිනවා අපි. යමකට පැහැදුනොත් තමයි ඒක අපි රකින්නේ. නේද? ඒතර ඒ සිල්පදවල වටිනාකම, එහි අර්ථය තේරුම් ගන්න. ඒතර ඔබ සිල්පදවලට පහදී පැහැදීමෙන් සිල්පද රැකගනි. දිවි දෙවෙනි කරගෙන සිල්පද රකින්න පුළුවන් කලක් ඉපදේවි. ඒතර ඔබ සිල්පද රැකීම ගැන ඔබ ගැනම සතුටෙන් සිහි කරાવી. ඒකට තමයි සීලානුසති භාවනාව කියලා කියන්නේ. ඒතර ඔබ පැහැදීමෙන් තෙරුවන් සරණ ගිය, පැහැදීමෙන් සිල් රකින අය බවට පත් වෙනවා. ඒතර ඔබ මහත්ඵල වූ පින් රැස් කරන අය බවට පත් වෙනවා. ඒතර නිතර තිසරණී පිහිටලා නිතර සිල්පද ආරක්ෂා කරගත්තොත් නිතරම මහත්ඵල පින් රැස් වෙනවානේ. ඒකට විදන් යනවද? ඒකට කාලය හරස් වෙනවද? ඒකට වගකීම හරස් වෙනවද? රාජකාරී හරස් වෙනවද? නෑනේ. හරස් වෙන්නේ නෑ, බාධා වෙන්නේ නෑ. නේද? එහෙනම් අපට බාධායි කියලා අපි හිතන්නේ, බාධාවක් තියෙනවා කියලා අපිට හිතෙන්නේ මේකේ ඇත්ත ඇටසැටියෙන් නොදන්න බව නිසානේ. යථාර්ථය නොදන්නකම නිසානේ. ඒ නිසා ඔබට කිසිම බාධාවක් නැහැ. ඔබට දැන් මේ විදිහට ධර්ම ඉගෙන ගන්නකොට දහම් දැනුවත් ඔබට තියෙනවා. මෙතෙන් පටන් ඔබට වේගයෙන් ඉස්සරහට යන්න පුළුවන් ධර්මයේ තුල. ඔබට කාලය ඕනතරම් තිබෙනවා කියලා ඔබට තේරෙයි. අපිට ඔබ රාජකාරී කරන අතර ඒ කාලේ බාධාවයි කියලා කලින් හිතුවට දැන් ඔබට බාධාවක් නෙමෙයි කියලා ඔබට තේරෙයි. ඊළඟට බලන්න සිල්පද 5 රැක ගන්නවා. ඊට වඩා මහත්ඵලයි මොකද්ද? සුවඳ ඉඹින වෙලාවක් මෙත්සිත වැඩිම. මේ ධර්මය ඔබ හොඳින් තේරුම් ගත්තොත් ඔබට ඒ සුවඳ ඉඹින වෙලාව වගේ වෙලාවල් ගොඩාක් දවස පුරාම මුණ ගැසේවි. උදේ පාන්දර නැගිටපු මොහොතේ ඉඳලා ඒ බඳු වෙලාවල් ගොඩාක් ඔබට තිබෙන බව තේරෙයි මෙත්සිත වඩන්න. ඒ නිසා ඔබ මුලපටන් අපි හිතමු ළමයි ඉන්න තාත්තලා මෙතන ඉන්නවා. ළමයි ඉන්න අම්මලා ඉන්නවා. ඔබ පටන් ගන්න මුලින්ම Tamanගේ කුඩා ළමයි එයාට මෙත්සිත පවත්තන්න. කිරි කැටි දරුවෝ ඉන්නවා. ඔබේ දෑතේ හුරතල් වෙවි එල්ලෙන ළමයි ලපට ඉන්නවා. ආන් ඒ ළමයින්ට මගේ පුතා සුවපත් වේවා, මගේ දුව සුවපත් වේවා කියලා මෙත්සිත වඩන්න. ඒකට ඔබට කාලේ තියෙනවනේ. කාලේ නැද්ද? තියෙනවා. මෙතෙක් ඒ කාලේ අපත ගියා. අද සිට ඒ කාලේ ප්‍රයෝජන ගන්න. පුතා දුව හුරතලෙන් ඇඟේ එල්ලෙද්දී මගේ පුතේ සුවපත් වේවා, මගේ දුව සුවපත් වේවා කියලා කල්පනා කරන්න. හිතෙන් කරන්නේ ඒක. බිරිඳ ගැන මෙත්සිත වඩන්න, ස්වාමියා ගැන මෙත්සිත වඩන්න, අම්මා ගැන මෙත්සිත වඩන්න, තාත්තා ගැන මෙත්සිත වඩන්න, කාර්යාලයේ සේවකින් වෙන සේවකින් මෙත්සිත වඩන්න. Tamanගෙන් සේවය ගන්න එන කට්ටිය ඉන්නවා. දැන් වෛද්‍යවරු ඉන්නවා. වෛද්‍යුන බලමු Taman ප්‍රතිකාර කරන රෝගීන්ට ප්‍රතිකාර බෙහෙත් ටික දෙනකොට හිතෙන් හිතන්න මෙයා සුවපත් වේවා, මේ රෝගියා සුවපත් වේවා කියලා. රෝගියා පරීක්ෂා කරනකොට හිතෙන් හිතන්න සුවපත් වේවා කියලා. මලක සුවඳ ඉඹින මොහොතක් පුංචි වෙලාවයි. ඒ විදිහට පුංචි වෙලාවකින් ඔබ පටන් ගත්තොත් වැඩි කල නොගොස් ඔබට දීර්ඝ වෙලාවක් ඒ පුණ්‍ය ක්‍රියාව තුළ ඉන්න පුළුවන් කලක් එනවා. ඊළඟට බලන්න අසුරු සනක් අනිත්‍ය මෙනෙහි කිරීම ඒ සියලු දේට වඩා අග්‍රයි කියලා කියනෝනේ. ඒ වගේ අපට අනිත්‍ය සිහි කරන්න පුළුවන් වෙලාවල් කොච්චර තියෙනවද නේද? පාරේ ඇවිදගෙන යනවා. පයින් ඇවිදගෙන යනවා. අපිට පුළුවන් අනිත්‍ය මෙනෙහි කරන්න. බස් එකේ වාඩි වෙලා යනවා. අපිට පුළුවන් අනිත්‍ය වඩන්න. නේද? ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, ශරීරය අනිත්‍යයි. මේම හිතමින් අපට යන්න පුළුවන්. ඇයි අපිට එහෙම නොවෙන්නේ? දැන් අපිට එහෙම කරන්න පුළුවන් නේද? දැන් අපි පයින්
ඇවිදගෙන යන වෙලාවල් කොච්චර තියෙනවද? නිකන් පුටුවක වාඩිලා ඉන්න වෙලාවල් අපිට කොච්චර තියෙනවද? හරි මහන්සි කරලා ඉඳන් ඉන්න වෙලාවල් කොච්චර තියෙනවද? නිකන් හාන්සිලා ඉන්න වෙලාවල් කොච්චර තියෙනවද? නේද? ඒතර ඇවිදිනකොට වේවා, ඉඳගෙන ඉන්නකොට වේවා, හිටගෙන ඉන්නකොට වේවා. ඒ වගේ සතර ඉරියව්වෙම අපට මෙත්සිත වඩන්නත් පුළුවන්, අනිත්‍ය වඩන්නත් පුළුවන්. ඒතර බලන්න ඒ ක්‍රියාවන් ඊටා සුළු වෙලාවක් කළත් මහත්ඵලයි කියලායි දේශනා කරන්නේ. ඒවයි තියෙන මහත් බව කොතරම්ද කියලා ඔබ තේරුම් ගන්නේ කොහොමද? දැන් අපි පාර යනින් ගමන් ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි කියලා මෙනෙහි කරමින් යනවා. එහෙම නැත්නම් මෛත්‍රී සිත පවත්වනවා gedara ඉන්නකොට. ඒතර ඒක මහත්ඵලයි කියලා ඔබ තේරුම් ගන්නේ කොහොමද? වේලාම බ්‍රාහ්මණයගේ මහා දානය සිහි කරන්න. ඒ මහා දාණයට වඩා මහත්ඵල වූ පුණ්‍ය ක්‍රියා ගණනාවක් පියවරෙන් පියවරට භාගතුනස පෙන්නනවා. අන්නේක සිහි කරගන්න. සිහි කරනකොට ඔබට තේරෙයි ඔබ කොතරම් බල සම්පන්න පුණ්‍ය ක්‍රියා කරන තරම් සමර්ථයිද? ඔබට කොතරම් මේ සඳහා වේලාව තිබෙනවද? ඔබට කොතරම් මේ සඳහා භාග්‍ය තිබෙනවද? ඔබට කිසිම බාධාවක් ඒ සඳහා නැහැ නේද කියලා ඔබට තේරෙයි. මේ විදිහට තමයි ඒ කාලේ ඊටාම දිලිඳු මිනිස්සු ධර්ම ආબોධ කළේ. මේ විදිහට තමයි ඒ කාලේ ඊටා නූගත් මිනිස්සු, පොතපතේ අකුරු හැකියාවක් නැති මිනිස්සු ධර්ම ආબોධ කළා. සෝතාපන්න, සකදාගාමී ආදී මාර්ගඵල ලැබුවා. අද අපට පොත්පත් වල දැනුම ඕන තරම් තියෙනවා. නමුත් අපට නැත්තේ මොකද්ද? පිරිසුදු බුද්ධ වචනේ පිළිබඳ දැනුම අපට දුර්වලයි. ඒ නිසා අපි හිතනවා අපට ඔක්කොටම වෙලාව ඇති අහසුසට ගොඩනැගිලි හදන්න අපිට වෙලාව තියෙනවා. සුවඳ ඉඹින වෙලාවක් මෙත් සිත වඩන්න වෙලාව නැහැ. උපාධි පිට උපාධි ගන්න අපට වෙලාව තියෙනවා. නේද? අතමිට සරු කරගන්න මිල මුදල් උපදවන්න ඕන තරම් වෙලාව තියෙනවා. කනකර උපදවන්න වෙලාව තියෙනවා. 1000කට කෑම වෙලා දෙන්න අපට වෙලාව තියෙනවා. නේද? නමුත් බලන්න වෙලාව නැත්තේ මොකටද? ඌමනාම දෙයට වෙලාවක් නැහැ කියලා අපි හිතනවා. එන වෙලාව තියෙනව නැත්තේ නෑ. එහෙනම් අපේ මේ නොතේරුම්කම, අපි ළඟ තියෙන නොතේරුම්කම අපි බැහැර කරගන්න ඕන. පිරිසිදු දැනුම අපට තිබුණොත් ඊටාම ප්‍රබෝධජනක ජීවිතයක් ඇති කරගන්න අය බවට පත් වෙනවා. ඉතින් අපි සෙත් පතනවා ඔබ කොයි කාටත් අද මේ ඉගෙනගත්ත ධර්මය මෙතෙන් පටන් ඔබගේ ජීවිතය පිමි පනිමින් ඉදිරියට දියුණු කර ගැනීම පිණිස, වාසනාවන්ත ජීවිතයක් ඇති කර ගැනීම පිණිස මේ දැනුම ඔබට උපකාර වේවා. සාදු සාදු සාදු.